අපි හැමෝම දන්න කාරණාවක් තමයි අද වෙද්දි ශ්‍රී ලංකාවේ ඉන්නේ උග්‍ර ආර්ථික අර්බුදයක. ඉතින් රටක් විදියට ඒ වෙනුවෙන් හැමෝම එකතු වෙලා ශ්‍රී ලාංකිකයෝ විදියට මේ ආර්ථික අර්බුදයන්ට හේතු වුණු දූෂිත පාලනයට උද්දච්ච පාලකයන්ට එරෙහිව දැවැන්ත අර්ගලයක නිරත වෙන මොහොතක් මේක. ඒත් එක්කම අපි දැනගෙන ඉන්න ඕනි තනි පුද්ගලයෙක් විදියට එහෙම නැත්නම් පවුලක් විදියට මේ අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කරුණු ගැන කතා කරන්න. ඔයාගේ මූල්‍ය තත්ත්වය තීරණය කරන්නේ කොහොමද? හම්බ වෙන පඩියෙන් අර්බුදයට ගැලපෙන විදිය අයවැයක් හදාගන්නේ කොහොමද? හදාගත්තු අයවැයට අනුකූලව හදිසි අරමුදලක් ගොඩනගාගන්නේ කොහොමද? අමතර ආදායමක් උපයගන්නේ කොහොමද? Taman ළඟ තියෙන මුදල් කුමන ආයෝජනවලද යට කරන්න ඕනි? ඔයා ණය වෙලා නම් ඉන්නේ. විධිමත්ව ඒ ණය ගෙවා ගන්නේ කොහොමද? අර්බුදයන්ට මුහුණ දෙන්න ශාරීරිකව සහ මානසිකව සූදානම් වෙන්නේ කොහොමද? ඉතින් මම උත්සාහ කරනවා පුළුවන් තරම් මෙන්න මේ කරුණු පැහැදිලිව සරලව ඔයාලට කියලා දෙන්න. ඒත් එකම කියන්න ඕනි මේ වගේ වෙලාවක අපිට ගන්න තියෙන අවස්ථා උපක්‍රම ඉතාමත් අඩුයි සහ කෙනාගෙන් කෙනාට සාපේක්ෂ වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම කලින් අපිට මුහුණ දෙන්න තියෙන අර්බුදය ගැන අදහසක් තියෙන්න ඕනි. අපි කොයිතරම් අවුලකද ඉන්නේ කියලා දැනගන්න ඕනි. ඒත් එක්කම ඒ අර්බුදය ඇතුලේ මෙතෙක් නොකරපු කැපකිරීම කරන්න වෙනවා කියන දේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පිළිගන්නම් වෙනවා. ඒ අතරින් අපිට වටාත්ම සමීප කරුණු විදියට මෙන්න මේ දේවල් පෙළගස්සන්න පුළුවන්. ඩොලරේ මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. වැඩි වෙන ආර්ථික උද්දමනයත් එක්ක තරහා ගන්න බැරි විදියට බඩු මිල ඉහළ යනවා. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක නිසා පෝලිං වල ඉඳන් හරි තෙල් ගහ ගන්න අද තිබ්බත් ක්‍රෙඩිට් ලයින් එක ඉවරුනාට පස්සේ උග්‍ර තෙල් හිඟයක් ඇති වෙනවා. ගෑස් මිලදී ගන්න ණයවර නිකුත් කරන්න රාජ්‍ය බැංකු වලට අවශ්‍ය තරම් ඩොලර් නැහැ. ඒ නිසා දැන්ටමත් ගෑස් නැහැ කියලා නිවේදනය කරලා තියෙන මොහොතක්. රෝහල් වල සහ අනිකුත් අත්‍යවශ්‍ය උපකරණ දැඩි හිඟයක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ඇතිවෙන්න නියමිත ආහාර හිඟය. මේ හැම දෙයක්ම ASCII අපි දේශපාලනිකවත් දැඩි අර්බුදයක ඉන්නේ. ඉතින් මේ අපිට දැනට වඩාත් සමීප වුණු ප්‍රශ්න ටික විතරයි. ප්‍රශ්නේ මීට වඩා ගොඩක් දරුණුයි. මම මෙහෙම කියන්නම්කෝ. සමහරුන්ට හිතෙන්න පුළුවන් අපි කොහොම හරි මේ ආණ්ඩුව පන්නලා අන්තර්වාර පාලනයක් ඇති කරොත් ඒ තුලින් IMF කියොත් ආපහු මාස කිහිපයකින් සාමාන්‍ය ජන ජීවිතයට යන්න පුළුවන් කියලා. නැහැ මිත්‍රවරුනි. මේ දූෂිත ආණ්ඩුව අපිව තියලා යන්නේ එහෙම ලේසියෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රශ්නයක නෙවෙයි. මේ විදිහ අපිට අවශ්‍ය දැටි ආර්ථික ප්‍රතිසංස්කරණයක්. ඒකෙදි IMF කියන්නේ එක බෙහෙතක් විතරයි. අපේ ලෙඩේ එක බෙහෙතකින් සනීප කරන්න බැරි තරමට පැතිරලා තියෙන්නේ. ඒත් එක්කම අපි තින් දන්න සාමාන්‍ය කාරණාවක් තමයි ලෙඩේ වණ කරගන්නව තරම් ලේසි නෑ සනීප කරගන්න. අනිත් එක ඒ බෙහෙත් තිත්තයි. මං ඇයි එහෙම කියන්නේ? IMF එක අපිට ණය දෙන්න කලින් යෝජනා කරන ව්‍යුහාත්මක වෙනස්කම් කීපයක් තියෙනවා. සරලව ඒවල කියන්නේ මිල පාලනය ඉවත් කරන්න. විශේෂයෙන් බලශක්ති සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල. ඒ කියන්නේ ඉදිරියේදී තෙල් මිල සහ පොහොර මිල දැඩි වශයෙන් ඉහළ යන්න පුළුවන්. 2. ආනයන පාලනය ඉවත් කරන්න. 3. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණන්න. 4. රාජ්‍ය සේවා වියදම් කපා හරින්න. රාජ්‍ය සේවකයන්ට ගෙවන පඩි කියන්නේත් රාජ්‍ය වියදමක්. 5. සහනාධාර කප්පාදු කරන්න. 6. බතු වැඩි කරන්න. ඉතින් බැලු බැල්මට පේනවා අපිට අනිවාර්යෙන් IMF යන්න වෙනවා. IMF යනවා කියන තැන ඉඳන් තියෙන්නේ අපේ ජීවිතේ කනපිට ගැහිල්ලක්. සාමාන්‍ය ජන ජීවිතයට ඒ කියන්නේ සාපේක්ෂව ඔයා මීට කලින් විඳපු ජීවිතය ගවන්න අඩුම අවුරුදු 5ක්වත් යනවා. ඒ නිසා පිළිගමු අපිට නහුතෙටම කෙලවෙලා ඉන්නේ. දැන් අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේකට මූණ දෙන්න ඕනි. දැන් බලමු පුළුවන් තරමට මේකෙන් ගොඩ එන්න තනි පුද්ගලයෙක් විදියට. එහෙම නැත්නම් පවුලක් විදියට අපිට මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා. අංක 1. ඔයාගේ මූල්‍ය තත්ත්වය තීරණය කිරීම. මේකෙදි මුලින්ම ඔයාගේ ආදායම් ප්‍රමාණය අඳුරගන්න. පවුලක් විදියට නම් ඔයාලගේ පවුලට ලැබෙන හැම ආදායමකම එකතුව බලන්න. ඒත් එක්කම හරියට මාසයක් ඔයාට එන වියදම් ටික ලියාගන්න. එන පුංචි වියදමේ ඉඳන්. අයියෝ මේ මොන මෝඩ තේරුමක් නැති වැඩද කියලා හිතේ ඔයාට. ඒ උනාට කරන්න. මොකද ගොඩක් දෙනෙක්ට මාසෙකට එන ආදායම ගැන පොඩි හරි අදහසක් තිබුණත් වියදම ගැන කිසිම අදහසක් නැහැ. එහෙම වුණොත් ඔයාත් මේ රට කරවනේ උන් වගේ වෙනවා. ඔයාගේ පවුල කියන්නේ පුංචි රටක් නම් ඔයාගේ ආදායම් ප්‍රමාණයට ගැලපෙන වියදම් කරේ නැතොත් දවසක් එයි ඔයත් මේ රට වගේම බංකොලොත් වෙන. ඒ නිසා ඔයාගේ ආදායම් ප්‍රමාණය බලන්න. මාසෙක ආපු හැම වියදමක්ම බලන්න. ඒකෙන් පුළුවන් අපිට ඊළඟ මාසේ හරියට සැලසුම් කරගන්න. අංක 2. අපිට හම්බ වෙන වැටුපින් අපි කොහොමද අර්බුදයට ගැලපෙන විදිය අයවැයක් හදාගන්නේ? ඊළඟට ඔයා කරන්න ඕනි අර්බුද අයවැයක් හදාගන්න එක. ඒ කියන්නේ ඔයාට එන සල්ලි ටිකෙන් ඔයා වියදම් කරන්න ඕනි මොනවටද නැත්නම් මොනවටද කියලා තෝරලා බේරලා ඊළඟ මාසෙට හරියන්න ප්ලෑන් එකක් ගහගන්න ඕනි. දැන් අපි ගාව තියෙනවා ගිය මාසේ අපිට ගිය වියදම් සේරම.
ඉතින් ඒ අතරින් ඔයා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ වියදම් වර්ග 4ක් තියෙනවා. ඒ තමයි ආහාර සඳහා වූ වියදම, නවාතැන් සඳහා වූ වියදම, ප්‍රවාහනය සඳහා වූ වියදම, මාසික බිල්පත්. මේ කියන වියදනුත් පුළුවන් තරම් අඩු කරගන්න වෙනවා ඔයාට. ඒකෙදි ඔයාට කැපකිරීමක් කරන්න වෙනවා. මං කලින් කිව්වා වගේ මේ කැපකිරීම ඒ ආදායම් මට්ටම් එක වෙනස් වෙනවා. අපි හිතමු ඒ කියලා මිනිස්සෙක් ඉන්නවා. ඒ හැම හවසකම තේ එකක් බීලා බිස්කට් එකක් දෙකක් කනවා. මෙතෙන්දි ඒට මේ වියදම කපන්න වෙනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා බී කියලා. එයා ඒට වඩා ටිකක් දුප්පත්. බීට දැනටම තේ එකක් බීලා බිස්කට් කන වැඩේ අතෑරලා තින්නේ. හැබැයි තුන් වේල ව්‍යංජන දෙක තුනක් එක කන්න බීට තාමත් හැකියාව තියෙනවා. මෙතෙන්දි බීට සිද්ධ වෙනවා මේ ව්‍යංජන දෙක තුන එක ව්‍යංජනයකට අඩු කරන්න. තව මිනිස්සෙක් ඉන්නවා සී කියලා. සී එදා දවසේ වේල් තුන කන්නෙත් බොහොම අමාරුවෙන්. ඔහුට වෙනවා අකමැත්තෙන් හරි ඔහුගේ එක වේලක් මගාරින්න. නැත්තම් වේල් දෙක නොකා දරුවන්ට කන්න දෙන්න. මෙතෙන්දි ඒට සාපේක්ෂව සීට කැපකිරීම ඔටෝම තෝරලා දෙනවා. විකල්පයක් නැහැ. ඉතින් අපේ රටේ ABC කියන මේ හැම කොට්ටාසයක්ම තියෙනවා. ආර්ථික අර්බුදයකදී දවසින් දවස මේ හැම කොට්ටාසයකම ජීවන තත්ත්වයේ ටිකෙන් ටික පහළ යනවා. අන්න ඒ නිසා තමයි අර්බුද අයවැයක් සාමාන්‍ය ගෘහස්ත අයවැයකට වඩා වෙනස් වෙන්නේ. මේකෙදි ඔයාට අත්‍යවශ්‍ය නැති වියදම් දෙපාරක් නොහිතම අයින් කරලා දාන්න වෙනවා. ඊටත් පස්සේ මුදලක් ඉතිරි වෙනවා නම් ඒ මුදල වියදම් වල වෙනුවට ආයෝජනය කරන්න වෙනවා. ඒක නම් අපි ඉස්සරහට කතා කරමු. අංක 3. හදාගත්තු අයවැයට අනුකූලව හදිසි අරමුදලක් ගොඩනගාගන්නේ කොහොමද? අපි හිතමු මෙන්න මේ අත්‍යවශ්‍ය වියදම් ටික කපලා දැම්මට පස්සේ යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා කියලා. මේකත් සාපේක්ෂයි. සමහරුන්ට එහෙම නොවෙන්න පුළුවන්. ඒකට මොකද කරන්න කියලාත් අපි ඊළඟට කතා කරමු. ඒ නිසා ඒ අයත් හිතන්න ඔයාගෙත් යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා කියලා. ඒ මුදල් ප්‍රමාණයනොත් කොටසකින් ඔයා දැම්ම හදිසි අරමුදලක් හදාගන්න ඕනි. මේක ඔයා කරන්න ඕනි දෙයක්. ඒකට හේතුව ඉස්සරහට එන කාල සීමාවේ ඔයා රජයේ හෝ පෞද්ගලික හෝ මොන අංශයක වැඩ කරත් ඔයාගේ රැකියාව අහිමි වීමේ අවදානමක් තියෙනවා. ඒ නැත්තම් ඔයා කරන්නේ ඔයාගේ බිස්නස් එකක් නම් ඉස්සරහට රජයේ විසින් ගන්න ක්‍රියාමාර්ග ඍජුව සහ වක්‍රාකාරව ඔයාට බලපාන්න පුළුවන්. ඒත් නැත්තම් ඔයාට ඔයාගේ පවුල කෙනෙක්ට හදිසියෙම ලෙඩ වෙනවා. එතකොට ඔයාට කාටවත් ණය නොවි ඒ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනි. ඒ නිසා ආපහු කියනවා හදිසි අරමුදලක් තිබීම අත්‍යවශ්‍යයි. කොහොමද අපි හදිසි අරමුදලක් හදාගන්නේ? මේක ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි කරන්න බැරි වැඩක් නෙවෙයි. මූල විශේෂඥයන් නිර්දේශ කරන්නේ අවම මාස 6ක හෝ අඩුම මාස 3ක හදිසි අරමුදලක් හදාගන්න කියලා. ඔයාට මතක ඇති අපි ප්‍රධාන වියදම් 4ක් ගැන කතා කරා. අපහු මතක් කරොත් ආහාර සඳහා වූ වියදම, නවාතැන් සඳහා වූ වියදම, ප්‍රවාහනය සඳහා වූ වියදම, මාසික බිල්පත්. ඉතින් නිකමට හිතමු ඔයාට මේ වියදම් 4ට මාසෙට 25000ක් යනවා කියලා. එහෙනම් ඔයාගේ මාස 3ක හදිසි අරමුදල වෙන්න ඕනි 25000 වැඩි කිරීම 3. ඒ කියන්නේ 75000ක්. එතකොට මාස 6ක අරමුදල වෙන්න ඕනි 150000ක්. දැන් තේරෙනවා ඉලක්කම් විදියට ගත්තොත් මේක අමාරුයි. එහෙම වෙන්නේ ඇයි? මොකද මේ අරමුදල් හදාගන්න ඕනි ඔයාගේ ආදායමෙන් වියදම අයින් කරාම ඉතිරි වෙන මුදලෙනුත් කොටසක් විදියට. ඉතින් ඔයාට දැනටත් එහෙම මුදලක් ඉතිරි වෙන්නේ නැත්තම් මේ කොහොමටත් කරන්න බෑ. අනිත් ඔයාට මේ මොහොතේ එහෙම කරන්න හැකියාවක් තිබුණා කියමු. ඒත් මේ වැඩි වෙන උද්දමනයත් එක්ක ඉතිරි කරන්න ඕනි මුදල වැඩි කරන්න වෙනවා. ඒ කියන්නේ කලින් මාසෙක වියදම ඔයාට උනේ 20000ක් නම් ඊළඟ මාසෙ 30000ක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට මාස 3ක අරමුදල විදියට 90000ක් එකතු කරගන්න ඕනි. ඊළඟ ප්‍රායෝගික ගැටලුව වෙන්නේ හදිසි අරමුදලක් තියාගන්න ඕනි ද්‍රවශීල විදියට. ද්‍රවශීල කියන්නේ ඉක්මනින් සල්ලි විදියට හරව ගන්න පුළුවන් වත්කම් වලට. ප්‍රධානම ද්‍රවශීල වත්කම් වෙන්නේ මුදල් සහ නෝට්ටු. ඒත් පවතින උද්දමනයත් එක්ක රුපියලේ යගේ පහළ යනවා. රුපියලේ යගේ පහළ යන නිසා තමයි මං කලින් කියපු ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න තුන ගත්තොත් මේකෙදි අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. ඒක සරලව පැහැදිලි වෙන්න අපි මේ ප්‍රශ්නේ කෑලි දෙකකට වෙන් කරගෙන අපි කතා කරමු. ඒ නිසා මම මේ හේතු තුන මෙන්න මේ විදියට කොටස් දෙකකට කඩා ගන්නම්. ඉතින් අපි මුලින්ම කතා කරමු ඔයාට හදිසි අරමුදලක් හදාගන්න. ඒ වගේම ආයෝජනය කරන්න ප්‍රමාණවත් මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. ඒකට මොකද කරන්නේ? අංක 4 අමතර ආදායමක් උපයගන්නේ කොහොමද? ඔව් අපිට අපේ ආදායම් ප්‍රමාණවත් නැත්නම් අපි අලුතෙන් ආදායම් උපදවන්න ඕනි. කොහොමද? මුලින්ම ඔයාට කැපවීමක් වගේම ප්‍රමාණවත් කාලයක් මේ වෙනුවෙන් වැය කරන්න ඕනි. මොකද ඔයා දැනටමත් ඔයාගේ බිස්නස් එකක් හරි කොතනක හරි ජොබ් එකක් කරන ගමන් ඉන්නේ. අනිත් ඒ ඉන්වෙස්ට් කරන්න ඔයා ගාව මුදලක් නැහැ. ඒ නිසා ඔයාවමයි ඉන්වෙස්ට් කරන්න ඕනි.
ඔයා නිදා ගන්න වෙලාව, ඔයා ටීවී ෆිල්ම් එකක් බලන වෙලාව, ඔයාගේ මානසික නිදහස මේකට කැප කරන්න ඕනි. මම මුලින් කිව්වා වගේ මේක අමාරු ගමනක්. ඒත් අපි අනිවාර්යෙන් එකට යමු. මුලින්ම ඔයා රිසර්ච් එකක් කරන්න අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම මොනවද කියලා. ඒ දේවල් වලින් ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා හොයන්න. ඒ වගේම ඔයා මොන වගේ ස්කිල්ස් ඉගෙන ගත්තොත්ද ඉස්සරහට වැදගත් වෙන්නේ කියලා හොයලා බලන්න. මෙතෙන්දී ඔයා මතක තියාගන්න ඕනි කාරණා කිහිපයක්ම තියෙනවා. ඊසි මනි කියලා જાතියක් නැහැ. ඔයා අන්තර්ජාලය හරහා මුදල් උපයන්න වෙන්නේ මොනවම හරි භාණ්ඩයක් හරි සේවයක් හරි සපයලා. මොන දේ කරන්න ගත්තත් හොඳ රිසර්ච් එකකින් වැඩේ පටන් ගන්න. එක එක කෝස් කාර්යෝ පස්සේ යනවට වඩා තනියම ඉගෙන ගන්න උත්සාහ කරන්න. අද වෙති නොමිලේ ඉගෙන ගන්න ඕනි තරම් මූලාශ්‍ර තියෙනවා. මොන දේ පටන් ගත්තත් අටුම ඒ දේ මාස 6ක්වත් උත්සාහ කරන්න. ඒ කියන්නේ සතියක් 5 කරන් පටන් අරන් ඊළඟ සතියේ ඒක අතහැරලා YouTube කරන්න යන්න එපා. සතියෙන් දෙකෙන් මාසෙන් සල්ලි හම්බුයි කියන බලාපොරොත්තුවෙන් වැඩේ පටන් ගන්න එපා. සල්ලි හම්බුයි නැති වෙද්දී නිකම්ම වැඩේ අතහැරනවා. ගෝල් එකක් තියාගන්න වැඩේට. සල්ලි හම්බුණා හෝ නැත මම මේ වැඩේ හැමදාම මාස 6ක් අතාරින්නේ නැහැ කියන තැන ඉඳලා. අනිත් ඒ පුළුවන් තරම් නිර්මාණශීලී වෙන්න. ඔයාගේ නිර්මාණශීලීකම වැඩි වෙන්න ඔයාට මේ වැඩේ ගොඩ දාන්න යන කාල සීමාව අඩු වෙනවා. ඉතින් මෙතෙන්දි මං අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම ගැන කතා කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක ඕනකට වඩා දිග වැඩි වෙන්න නිසා. ඔයා myhub.lk, techcd, simple book වගේ channel වලට ගිහින් බැලුවොත් ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. ඔයාත් දන්න හොඳ channel තියෙනවා නම් යටින් comment එකක් විදියට දාන්න. ඒක බලන අයට ගොඩක් වැදගත් වෙයි. හරි. අපි බෙදාගත් ප්‍රශ්න තුන මතක් කරගත්තොත් අපේ ඊළඟ ප්‍රශ්නය උනේ වැඩි වෙන භාණ්ඩ මිල සහ මුදලේ අගේ විශාල වශයෙන් අවප්‍රමාණය වීම. ඉතින් අපි අමතර ආදායමක් හොයාගත්තත් ඒ සල්ලි කොහොමද තියාගන්න ඕනි කියන ප්‍රායෝගික ගැටලුව එනවා. අන්න එතෙන්දි තමයි අපි ආයෝජනය කරන්න ඕනි. මේ කොටසදී අපි කතා කරමු ඔයාගාව දැන් තියෙන අමතර මුදලින් හදිසි අරමුදලක් හදාගැනීමේදී කොයි ආයෝජනවලද තැන්පත් කරන්න ඕනි. දිගුකාලීනව මුදල් කොහොමද ආයෝජනය කරන්න ඕනි කියන දේ ගැන. මේ කොටසත් ඔයාට පැහැදිලි වෙන්න අපි මේක කොටස් දෙකකට බෙදාගමු. ඒ තමයි දිගුකාලීන සහ කෙටිකාලීන කියලා. ඇයි අපි එහෙම කරන්නේ? මොකද හදිසි අරමුදලක් හදාගැනීමේදී අපේ සල්ලි තියෙන ඕනි ද්‍රවශීල වත්කම් විදියට. ඒ කියන්නේ ඉක්මනට මුදල් බවට පත් කරගත හැකි වත්කම් විදියට. හැබැයි ආයෝජනයේදී අපේ අමතර ආදායම් දිගුකාලීන වත්කම් වලත් යොදවන්න ඕනි. අපි මුලින්ම කෙටිකාලීන වත්කම් ගැන කතා කරමු. අංක 1 කාසි හා නෝට්ටු. ද්‍රවශීල වත්කම් කිව්වම ඒක උඩින්ම තියෙන්නේ කාසි සහ නෝට්ටු. නැත්නම් ඒවා තැන්පත් කරලා තියෙන බැංකු ගිණුම්. අනිවාර්යයෙන්ම අපි යම්කිසි මුදල් ප්‍රමාණයක් කාසි සහ නෝට්ටු විදියට ජංගම ඉදිරි කිරීම බැංකුවල තැන්පත් කරලා තියෙන්න ඕනි. ඒ අපේ එදිනදා වියදම් වලට, හදිසි අවශ්‍යතාව වලට. මම මෙතෙන්දි කතා කරන්නේ ස්ථාවර තැන්පත් ගැන නෙවෙයි. සාමාන්‍ය ජංගම ගිණුම් ගැන. අනිත් ඒ පටල ගන්න එපා. මේක ආයෝජනයක් නෙවෙයි. ඔයා යම්කිසි සැලකිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් ඉදිරියේදී ආයෝජනය වෙනුවෙන් ජංගම ගෙනුම් වල තැන්පත් කරලා තියෙනවා නම් අන්න ඒක නොකළ යුතු දෙයක්. ඒකට හේතුව ඒ සල්ලි වල වටිනාකම දවසින් දවස පහත යනවා. ඔයාගේ බැංකු ගිණුමේ ශේෂය අද ලක්ෂයක් නම් හෙට වෙද්දී ඔයාගේ සල්ලි වලින් කරන්න පුළුවන් වෙන්නේ රුපියල් 90000ක විතර වැඩ කොටසක්. ඒ නිසා අපේ මුදල කාසි සහ නෝට්ටු විදියට ළඟ තියාගන්න ඕනි එදිනදා වියදම් වලට. ඒ කියන්නේ හදිසි අවශ්‍යතාවලට විතරමයි. අංක 2 භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය. උත්තමනයකදී හිතකර සහ අවදානම් රහිත ආයෝජනයක් විදියට භාණ්ඩාගාර බිල්පත් අපිට හඳුන්වන්න පුළුවන්. මුලින්ම බලමු අපි භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද කියලා. භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන කෙටිකාලීන ණය උපකරණයක්. මේවාට ගන්න පුළුවන් මාස 3, මාස 6 සහ අවුරුද්ද කියන කාල සීමාව යටතේ. මේකත් හරියට යම්කිසි කාලයකට ස්ථාවර තැන්පතුවක සල්ලි දානවා වගේ වැඩක්. හැබැයි ඊට වඩා වාසි සහ ඊට වඩා අවදානම අඩුයි. ඒකට හේතුව මම මෙහෙම කියන්නම්. භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය තීරණය කරන්න වෙළඳපොළ. ඒ කියන්නේ උද්දමනයේ ඉහළ යද්දී ගෙවන පොලි අනුපාතය ඉහළ යනවා. එතකොට උද්දමනයේ පහළ යද්දී ඒ කියන්නේ අවදමනයකදී පොලි අනුපාත පහත වැටෙනවා. ඒ වැඩි වෙන පොලි අනුපාතය ස්ථාවර තැන්පතුවකින් ඔයාට ලැබෙන පොලි අනුපාතයට වඩා වැඩි. භාණ්ඩාගාර බිල්පත් සඳහා කල්පිරීමේදී මුළු මුදලත් ඊට අදාළ පොලියත් ගෙවනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. එහෙනම් පැහැරහැරීමේ අවදානමක් නැහැ. අංක 4 මේ බිල්පත් ද්විතීයික වෙළඳපොළ තුල වෙළඳාම් කරන්න පුළුවන් නිසා ඒවා විකිණීමෙන් ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්. මම ඊට කලින් කිව්වා භාණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්නේ මාස 3, මාස 6 සහ අවුරුද්ද කියන කාල සීමාව යටතේ. මෙතෙන්දී ඔයා මාස 3න් කල්පිරන භාණ්ඩාගාර බිල්පත් සඳහා සල්ලි යොදවනවා නම් තමයි වඩාත් සුදුසු. ඒකට හේතුව
තියෙන අති උද්දමනයත් එක්ක පොලි අනුපාතවල වෙනස් වීමේ වාසිය එතෙන්දී ඔයාට ගන්න පුළුවන්. වැඩි මාස ගානක භාණ්ඩාගාර බිල්පත්වල සල්ලි එදෙව්වොත් සාපේක්ෂව ඔයාට පාඩුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කෙටිකාලීන ආයෝජනවල සල්ලි යොදවන්න ඕනි ඔයාගේ හදිසි අරමුදල වෙනුවෙන් විතරයි. ඊට අමතරව සල්ලි තියෙනවා නම් ඒවත් දිගු කාලීන ආයෝජන වලට යොදවන්න ඕනි. ඊළඟට අපි කතා කරමු දිගු කාලීන ආයෝජන අවස්ථා ගැන. මුලින්ම කියන්න ඕනි දිගු කාලීන ආයෝජන ගැන කතා කරද්දී මේ කතා කරන සමහර ආයෝජන ක්‍රම කෙටි කාලීනවත් කරන්න පුළුවන්. හැබැයි අවදානම් වැඩි. තවත් කෙනෙක් කියන්න පුළුවන් අවදානම් වැඩි වෙන තරමට ප්‍රතිලාභය වැඩි. එහෙම කරා කියලා මොකද්ද වැරද්ද? ඔව් කිසි අවුලක් නැහැ. හැබැයි ප්‍රතිලාභ වැඩි වෙන තරමට ඔයාට වෙන්න පුළුවන් අවදානමත් වැඩි. ඒ කියන්නේ ඔයාට වෙන්න පුළුවන් පාඩුවත් වැඩි. මම ඒ ගැන පහලින් උදාහරණත් එක්කම පැහැදිලි කරන්නම්. අනිත් ඒ තමයි අපි මුලදී කතා කරගත්ත හදිසි අරමුදල වෙනුවෙන් වෙන් කරපු මුදල් කිසිම වෙලාවක මේ ආයෝජනවල යොදවන්න එපා. ස්ථාවර තැන්පතු. අපේ රටේ ප්‍රසිද්ධ ආයෝජන ක්‍රමයක් තමයි ස්ථාවර තැන්පතු වල මුදල් තැන්පත් කිරීම. ඒකට හේතුව මේකේ තියෙන පහසුව. ඔයාට හොයන්න බලන්න ඔළුව වෙහෙසන්න දෙයක් නැහැ. වැඩි පොලියක් දෙන මූල්‍ය ආයතනයක හරි වාණිජ්‍ය බැංකුවක හරි සල්ලි දානෙක් කරන්න තියෙන්නේ. ඒත් මේක අද වෙද්දි හොඳ ආයෝජන ක්‍රමයක්ද? නෑ මිත්‍රවරුනි. ඒකට හේතුව ඔයා දාන මුදලට ලැබෙන පොලි අනුපාතිකයට වඩා විශාල වශයෙන් උද්දමන අනුපාතිකය ඉහළ යනවා. අපි හිතමු පොලි ආදායම් විදියට ඔයාට රුපියල් 1000ක් හම්බුණා කියලා. හැබැයි ඇති වෙලා තියෙන අදි උද්දමනයත් එක්ක ඔයාට ඒ රුපියල් 1000න් ගන්න පුළුවන් වෙන්නේ වෙනද රුපියල් 500ට ගත්තු බඩු ප්‍රමාණය. එතකොට මුහුණත වටිනාකම රුපියල් 1000ක් වුණාට ඒකේ ඇත්ත වටිනාකම රුපියල් 500යි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනි උද්දමනයට සාපේක්ෂව ගැලපෙන ආයෝජනවල සල්ලි දාන්න. අංක 2 කොටස්. කොටස් කියන්නේ දිගු කාලීන උද්දමන ආරක්ෂණයක් ලෙස හොඳ ආයෝජනයක්. ඒත් ඉහළ යන උද්දමනයත් එක්ක කෙටි කාලීනව අවදානම් වැඩි ආයෝජනයක්. මම මෙතෙන්දි කියන්නේ ලාභ ලබන්න බෑ කියන කාරණාව නෙවෙයි අවදානම් වැඩි. ඉතින් මේ වගේ අවස්ථාවක අපි දැනගන්න ඕනි පුළුවන් තරම් අවදානම් අඩු කරලා මේ ගේම් එක ප්ලේ කරන්න. අනිත් ඒ ඕනෙම ආයෝජනයක් කරද්දී ඒ ගැන හැදෑරීමක් තියෙන්න ඕනේ. ඉතින් ආයෝජන ලෝකයට අලුත් නම් ඔයා කරන්න ඕනි අත්‍යවශ්‍යම දෙයක් තමයි හොඳ දැනීම අවබෝධයක් මේ ගැන හදාගන්න එක. අංක 3 රියල් ඉස්ටේට්. එහෙම නැත්නම් දේපල වෙළඳාම. මෙහෙමයි. අපි හිතමු ඔයාට දැනටමත් දේපලක් තියෙනවා කියලා. පොඩි රෙස්ට් හවුස් එකක්, අතහැරලා දාලා තියෙන ගෙදර, කාමරයක්. ඉතින් ඔයාට පුළුවන් මේ කාලේ එක කුලියට දෙන්න සාධාරණ මුදලකට. විදේශිකයෝ වෙන පළාතක් නම් ඔයාට පුළුවන් Airbnb වගේ ක්‍රමයකින් මේ ස්ථානේ රෙන්ට් කරන්න. Airbnb කියන්නේ කුලියට දීමට කැමති පුද්ගලයින්ගේ නවාතැනක් නවාතැන් සොයන පුද්ගලයින් සමග සම්බන්ධ කරන අන්තර්ජාල වෙළඳපළක්. මේකට එයාලගේ වෙබ්සයිට් එකෙන් හරි ඇප් එකෙන් හරි සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතෙන්දි කැටගරි කීපයක් යටතේ ඔයාට ඔයාගේ ප්‍රොපර්ටි එක ෆොරෙන්ස්ලාට රෙන්ට් කරන්න පුළුවන්. ඊළඟට මේ වගේ කාලෙක දේපළවල ආයෝජනය ගැන කතා කරොත් දිගු කාලීනව එයත් හොඳ ආයෝජනයක්. ඒකට හේතුව මේ කාලේ ඉල්ලුම අඩුවීමත් එක්ක දේපළවල මිල ගණන් යම් ප්‍රමාණයකට පහළ ගිහින් තියෙන්නේ. ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් ඔයාට අනාගත ප්‍රතිලාභ වෙනුවෙන්. කෙටි කාලීනව මිල පහළ ගියත් දිගු කාලීනව ඉඩම් කියන්නේ වඩාත් හොඳ ආයෝජනයක්. අංක 4 ගෝල්ඩ්. මේ කාලේ මම ගොඩක් තැන්වල දැකලා තියෙනවා මෙන්න මෙහෙම කියනවා. මුදල් සහ නෝට්ටු විදියට සල්ලි තියාගන්න එපා. සේරම සල්ලි වලින් රත්තරන් ටිකක් අරගෙන තියාගන්න. ඔව් මේ කතාවේ එක කෑල්ලකට මං එකඟයි. තියෙන සේරම සල්ලි ටික මුදල් සහ නෝට්ටු විදියට තියාගන්න එක උද්දමනකාරී නොවන තත්ත්වයක පවත් තේරුමක් නැති වැඩක්. අපේ ඒ සල්ලි හරි තැන්වල ආයෝජනය කරන්න ඕනි. ඒත් සේරම සල්ලි වලින් රත්තරන් ටිකක් අරගෙන තියාගන්න කියන කෑල්ලට එකඟ වෙන්න බෑ. ඒකට හේතුව ආයෝජනයේදී කවදාවත් එක දෙයකට සේරම සල්ලි ටික දාන්න එපා. ආදායම් විවිධාංගීකරණය කරන්න. අනිත් ඒ තමයි උද්දමනකාරී ආර්ථිකයක රත්තරන් කියන්නේ කෙටි කාලීනව ආරක්ෂණ ආයෝජනයක් නෙවෙයි. ඊටාම සීක්‍රෙන් ඉහළ යන රත්තරන් මිල ඔයා ගත්ත ගානටත් වඩා පහළ යන්න පුළුවන්. ඒකට හේතුව ඉල්ලුම. මිනිස්සු මේ කාලේ රත්තරන් ගන්න ප්‍රමාණය අඩු වෙද්දී රත්තරන් වල මිල පහළ යනවා. හැබැයි ඔයාට පුළුවන් රත්තරන් මිල අඩු වෙන වෙලාවක මිලදී අරගෙන දිගු කාලීනව ඒ සඳහා ආයෝජනය කරන්න. ඒක හොඳ උපක්‍රමයක්. අංක 5 ක්‍රිප්ටෝකරන්සි. මේ ගැන සමාජයේ තියෙන විවිධ අදහස්. අනෙක් ආයෝජනවලදී අපි වත්කම් උපයව ගන්නවා. ඒත් ක්‍රිප්ටෝවලදී උපයව ගන්න වත්කම සැබෑ එකක්ද කියන ගැටලුව මිනිස්සුන්ට තියෙනවා. ඒත් එක්කම එකපාරම අගය වැඩි වෙන ක්‍රිප්ටෝවල ආයෙත් කාලෙකදී කඩා වැටෙනවා. තවදුරටත් ගත්තොත් ක්‍රිප්ටෝකරන්සි නැවත මුදල් කර ගැනීමේදී ද්‍රවශීලතාවයේ සම්බන්ධ ගැටලු ගොඩක් තියෙනවා. සහ ක්‍රිප්ටෝ හරහා ගෙවීම් කරන්න තියෙන අවස්ථා තවමත් සාපේක්ෂව අඩුයි. මෙන්න මේවා තමයි
ක්‍රිප්ටෝ ගැන මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය ප්‍රශ්න. මෙතෙන්දි මට ඔයාලට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ආයෝජනය කරන පුද්ගලෙක් එක මූල ආශ්‍රයක එක මාර්ගයක් කෙරෙහි විතරක් විශ්වාසය කරන්න හොඳ නැහැ. ඔව් ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කරන එකේ අවදානමක් තියෙනවා. ඒ වගේම හැම ආයෝජනයකම අවදානමක් තියෙනවා. අනිවාර්යෙන් මේ ගැන අධ්‍යයනය කරන්න. මේක තමයි අනාගතේ. හැබැයි ක්‍රිප්ටෝ ඉදිරියේදී හොඳ දෙයක් වෙන්න ඉඩ තිබුණත් ඒකට සියලු මුදල් ආයෝජනය කිරීම නම් මෝඩ වැඩක්. ඒ නිසා හැම ආයෝජනයකදීම ඔයා ඔළුවේ තියාගන්න ඕනි දෙයක් තමයි ආයෝජන ක්‍රමයකට විතරක් සම්පූර්ණ විශ්වාසයයි මුදලුයි යට කරන්න එපා. ආයෝජනයේ විවිධාංගීකරණය කරන්න. එතකොට යම් ආයෝජනයක් පාඩු ලබද්දී ඒක ආවරණය කරගන්න පුළුවන් අනිත් ආයෝජන ආදායම් වලින්. ඊළඟට කතා කරමු මේ දේවල් ඇස්සේ ඔයා ණයකට යට වෙලා නම් ඉන්නේ. ඒකට මොකද කරන්න කියලා. අපිට ගොඩක් වෙලාවට රටේ ණය ගැන කතා වෙද්දී ඇහෙන දෙයක් තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කියන්නේ අපි ගත්ත ණය ප්‍රමාණය හරි ඒවට ගෙවන්න ඕනි පොලි අනුපාත හරි ගෙවිය යුතු වර්ෂය හරි ඔය තුනේම සංකලනයක් හරි කරලා රටක් විදියට ඒ ණය දීපු පුද්ගලයන් සමග සාකච්ඡා කරලා යම් සහනයක් ලබා ගැනීම. අපිට එතෙන්ට යන්න උනේ හරියට ණය ගෙවා ගන්න බැරි වුන් නිසා. ඉතින් මේ තත්ත්වෙම ඔයාටත් උදා වෙන කලින් ගත්තු ණයක් තියෙනවා නම් විධිමත්ව ඒක ගෙවාගෙන යන්න ඕනි. ණය ගෙවද්දී යොදා ගන්න පුළුවන් ලෝක සම්මත ප්‍රවේශයන් දෙකක් තියෙනවා. ඒ වගේම ඒ ක්‍රමයට එහිම වාසි සහ අවාසි කියන දෙකම තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට මේකෙන් පළවෙනි ක්‍රමේ සෙට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමේ සෙට් වෙන්න පුළුවන්. හැම පුද්ගලයෙක්ගේම ණය තත්ත්වය වෙනස් වෙන නිසා හොඳම ක්‍රමය මොකද්ද කියලා කියන්න බෑ. සමහර විට ඔයාට හරියනම ක්‍රමේ මේ ක්‍රම දෙකේම එකතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න එක ඔයාගේ තීරණයක්. මේ ක්‍රම දෙකේම පළවෙනි පියවර සමානයි. පළවෙනි පියවර තමයි ඔයාට ගෙවන්න තියෙන සේරම ණය ටික පිළිවෙලට ලිස්ට් කරගන්න එක. ඒත් එක්කම ඒ ණය වලට ගෙවිය යුතු මුළු මුදල මාසික වාර්ෂික සහ පොලි අනුපාතයක් සඳහන් කරගන්න ඕනි. හරි. මොනවාද ඒ ක්‍රම දෙක? පළවෙනි ක්‍රමය තමයි ස්නෝබෝල් මෙතඩ්. මේකෙදි ඔයා මුලින්ම ගෙවන්නේ සියලුම ණය වලින් කුඩාම ණය. ඒ ණය ගෙවලා ඉවරුනහම ඒ වෙනුවෙන් යොදවපු මුදලට තවත් පොඩි මුදලක් එකතු කළා. ඊළඟ ලොකුම ණය කිවනවා. ඒ ණයත් ගෙවලා ඉවරුනහම කලින් ණය දෙකම ගෙවන්න ගිය මුදලට තවත් පොඩි මුදලක් එකතු කළා. ඊළඟ ලොකුම ණය ගෙවනවා. මේ විදිහට සියලුම ගිණුම් ගෙවන තෙක් මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න ඕනි. එතකොට දෙවෙනි ක්‍රමය තමයි ඇවලන්ච් මෙතඩ්. මේ ක්‍රමයේදී මුලින්ම අපි ගෙවන්න ඕනි ඉහළම පොලි අනුපාත සහිත ණය. ඉහළම පොලි අනුපාතයේ සහිත ණය ගෙවා අවසන් වූ විට ලිස්ට් එකේ තියෙන ඊළඟ ඉහළම පොලි අනුපාත සහිත ණයට ඒ මුදල් ටික යොදවන්න ඕනි. කලින් වගේ මේ විදිහට සියලුම ගිණුම් ගෙවන තෙක් මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න ඕනි. දැන් ඔයාට හිතෙන්න පුළුවන් මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයේද පාවිච්චි කරන්න ඕනි කියලා. කලින් කිව්වා වගේ සමහරවිට ඔයාට හරියනම ක්‍රමේ මේ ක්‍රම දෙකේම එකතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න එක ඔයාගේ තීරණයක්. ඔයා මේත් එක්කම දැනගන්න ඕනි කාරණා දෙකක් තියෙනවා. මේ වගේ අධි උද්දමනකාරී කාලෙක ඔයා ණය කොටක හිර වෙලා නම් ඉන්නේ පුළුවන් තරම් ඉක්මනට අමතර ආදායම් වලට යන්න බලන්න ඕනි. එහෙමත් නැත්නම් අපි කටවහරට කියන රෝල ගැහිල්ල ගොඩක් අමාරු වෙනවා ඉස්සරහට. අනිත් කාරණේ තමයි ඔයා දැනටමත් ණය ගොඩක හිර වෙලා සහ ඒත් එක්කම දැනටමත් ආදායම් අහිමි වෙලා හෝ ආදායම් කපා හැරීම කරන් ඉන්නේ. එහෙම නැත්නම් අදාළ මුදල් නොගෙවුණු ණය මුදල් විශාල ප්‍රමාණයක් තියෙනවා නම් මේ ක්‍රම දෙකම ඔයාට ගැළපෙන එකක් නෑ. මේ ක්‍රම වලින් ඔයාගේ ණය තත්ත්වය සංකීර්ණ වෙන එක වෙන්නේ. එහෙමනම් ඔයා කරන්න ඕනි ඔයාට ණය දීපු පුද්ගලයන් එක්ක සාකච්ඡා කරලා විකල්ප විසඳුම් වලට යන එක. ඒ තුලින් ගෙවීම નિયમિત දිනේ වෙනස් කර ගන්න බලන්න. ණය ගෙවීමට සහන කාලයක් ගන්න බලන්න. පොලි අනුපාතිකයන් අඩු කර ගන්න බලන්න. එහෙම නැත්නම් ගෙවිය යුතු ණය මුදල වෙනස් කර ගන්න බලන්න. මෙන්න මේ දේවල් තමයි ඔයාට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගයන්. ඊළඟට මේ වගේ කාලෙක ඔයා ණය මුදලක් ගන්නවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි කාරණා කිහිපයක් තියෙනවා. මම යෝජනා කරනවා ඔයාට ණය මුදලක අවශ්‍යතාවයක් ආවොත් ඔයාගෙම මේ ප්‍රශ්න ටික අහන්න. අංක 1. මට මේ ණය ඇත්තටම ඕනෙද සහ මම මේ ණය ගන්නේ අත්‍යවශ්‍යම කාරණාවකටද? අංක 2. මට ගෙවන්න වෙන මාසික පොලිය කීයද? ඒ වෙනුවෙන් මගේ බජට් එකෙන් මුදලක් වෙන් කරන්න පුළුවන්ද? අංක 3. වැඩි වෙන උද්දමනයත් එක්ක බඩු මිල වැඩි වෙන නිසා ඉස්සරහට මට තියෙනවට වඩා ආදායමක් අවශ්‍ය වෙනවා. එහෙම අවස්ථාවක මට මේ වගේ අවදානමක් ගන්න පුළුවන්ද? අවසාන වශයෙන් අපි කතා කරමු අර්බුදයට මුහුණ දෙන්න ශාරීරිකව සහ මානසිකව සූදානම් වෙන්නේ කොහොමද කියලා. ඔයා සහ මම වගේම ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ දැඩි ජීවන අරගලයක. ඉතින් ගොඩක් වෙලාවට පාරතොටේදී, කඩේකදී, පොලිමකදී හම්බ වෙන්නේ කිසිම ඉවසීමක් නැති, ඉක්මනට තරහ යන, ඉක්මනට රණ්ඩු වලට පැටලෙන විදිහේ මිනිස්සෙක්.
ඒ නිසා ඔයාගේ මූණට හම්බ වෙන්නෙත් ඔයා මම අපි වගේම මේ ක්‍රමේ පීඩිතෙක්. සමහර විට ඔහුගේ රැකියාව හිම් වෙලා ඇති. දරුවන්ට අවශ්‍ය ආහාර පාන දී ගන්න බැරුව ඇති. ඒ නැත්තම් ඔහුට නිවාස කුලී ගෙවා ගන්න බැරුව පාරට වැටෙන ඔන්න මෙන්න ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කාලෙක සමා වෙන කියන වචනේ නිවට කමක් කියලා හිතන්න එපා. සමහර විට වැරද්ද ඔහුගේ හෝ ඇයගේ වුණත් සමා වෙන කියන තරම් පරිණත මිනිසෙක් වෙමු. අනිත් මම යෝජනා කරනවා ඔයාගේ දරුවෙක් ඉන්නවා නම් කුමක් හෝ සටන් කලාවක් ප්‍රගුණ කරන්න කියලා. අනාගතේ වෙන්න නියමිත දේවල් ගැන හිතුනහම බය හිතන තරමට රටක් විදියට අපි වැටිලා ඉන්නේ. ඒ නැත්තම් අටුම පෙපර් ස්ප්‍රේ එකක් හරි තමන්ගේ ආරක්ෂාවට ළඟ තියාගන්න. අපි දැක්ක පසුගිය දවස් කීපේ රටක් කොයිතරම් ඉක්මනට ඇවිල්ලා එන්න පුළුවන්ද කියලා. අපේ රට මේ මොහොතේ තියෙන්නේ සැරින් සැරේ පිපිරෙන ගිනි කන්දක් වගේ. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ ළමයින්ගේ ආරක්ෂාව ගැන වෙනතරට වඩා සැලකිලිමත් වෙන්න. මේ වගේ අර්බුදයක් ඇතුලේ මනස නිර්වුල් තියාගන්න එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් ඒ වගේ දෙයකදී උපදෙස් දෙන වටින channel Facebook page දන්නවනම් යටින් කමෙන්ට් කරන්න. අනිත් අයට ඒක ලොකු උදව්වක් වෙවි.